ඒ නිසා මම තීරණය කළා තනියෙන් වාඩි වෙන්න. ඒ අවස්ථාව පාවිච්චි කරලා මාත් කැමති මගේ මූණ හොඳට බලා ගන්න මේ මූණ ආවරණ ඉවත් කළාම කතා කරන්න. මේ ප්‍රකාශය කරන්නේ සාගර කාර්යවසම් മന്ത്രിතුමා නම් සාගරගේ පිස්සු කතා කියලා අපිට අමතක කරලා දාන්න තිබුණා. නමුත් මේ ප්‍රකාශය කරන්නේ ශ්‍රී ලංකාව මේ මොහොතේ පාලනය කරමින් සිටින ප්‍රධානම පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා ලෙසයි. මේ සාගර කාර්යවසම් මැතිතුමා පහර දෙන්නේ මට නෙවෙයි. එතුමාගේ පක්ෂයේ බිහි කළ එකම ජනාධිපතිවරයා වෙන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටයි. ගරු අග්‍රාමාත්‍යතුමාගේ ඡායාරූපයේ තියෙන ලිපි ශීර්ෂයක ලිපියක් නිකුත් කරමින් ගරු අග්‍රාමාත්‍යතුමාට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරලා ගරු සාගර කාර්යවසම් മന്ത്രിතුමනි එසේනම් දැන් ඉල්ලා අස්විය යුත්තේ ඔබද නැතිනම් මමද. ඇත්තම කිව්වොත් මීට වසර 5කට කලින් හරියට වදින වසර 5ක් යා පැත්තට ගත්තොත් සාගර කාර්යවසම් නම් ප්‍රාණියෙක් මේ ලෝව වසන බවවත් මම දැන හිටියේ නෑ. සාගර කාර්යවසම් කියන විදිහට දැන් ඔබතුමා තමයි මෙම ඉන්ධන මිල වැඩි වීමට වගකීම බාර ගන්න ඕනේ කියලා. නෑ අර දැන් අපේ තියෙනවනේ සාගර කාර්යවසම් ඉදිරිව උදේ ගම්මන් පිළ මහා ප්‍රසිද්ධ සංවාදේ. පිස්සුද සාගර මේ අපි එකතු වෙලා ගත්ත තියෙන ඔය උදේගේ වැඩක් නෙවෙයි කියලා නගමැතිතුමා කියන්නේ තුමා මේ මුළුසුනේ හිටියන මේ උඩ බලාගෙන කෙල ගහන්න එපා කියලා. The News Reporter. සියලු දෙනාට සුබ සන්ධ්‍යාවක්. සියලුම මාධ්‍ය ආයතනවල පැමිණීම තහවුරු කර ගන්න තමයි අපිට පොඩි ප්‍රමාදයක් සිද්ධ වුණේ. ඒ වගේම මාධ්‍ය මිතුරෙක් මගෙන් ඉල්ලීමක් කරා මගේ මූණේ සියුම් ඉරියව් පවා දකින්න ඕනි. ඒ නිසා මොකද්ද මේ මූණු ආවරණය නැතුව කතා කරන්න පුළුවන්ද කියලා. අද මාධ්‍යමුට මම සහභාගී වෙගෙන තනියෙන් මොකද වෙනදා මම වාඩි කරගන්නේ මගේ ලේකම්තුමිය සහ සභාපතිවරු දෙන්නාම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සමාජිකයන් ඒ වගේම ලේකම්තුමිය රජයේ සේවිකාවක්. ඒ නිසා මම තීරණය කළා තනියෙන් වාඩි වෙන්න. ඒ අවස්ථාව පාවිච්චි කරලා මාත් කැමති මගේ මූණ හොඳට බලා ගන්න මේ මූණ ආවරණ ඉවත් කළාම කතා කරන්න. මාධ්‍ය ඉල්ලීමට අවකාශය දෙනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධාන ලේකම් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාර්යවසම් මැතිතුමා ඊයේ දිනේ ලිඛිත ප්‍රකාශයක් කරමින් ජනතාවට අතිශයින්ම දුෂ්කර අවස්ථාවක ඉන්ධන මිල ඉහළ නැංවීම නොකළ යුතු බවත් මෙවැනි තත්ත්වයක් ඇතිවිය හැකි බව තේරුම්ගෙන නිසි අවස්ථාවන්හි අවශ්‍ය තීන්දුව ගැනීමට ඇමතිවරයා කටයුතු නොකිරීම මෙම තත්ත්වයේ උද්ගත වීමට බලපෑ බවත් ඌවමනාවෙන්ම අප පක්ෂයේ සහ නායකයින් අප්‍රසාදයට පත් කිරීම සඳහා මෙවැනි තත්ත්වයක් ඇති කරනු ලබන්නේ දැයි සැකයක් ඇති වෙන බවත් එම නිසා මෙම තත්ත්වයේ වගකීම මා බාරගෙන මා වහම ඉල්ලා අස්විය යුතු බවත් සඳහන් කරලා තිබෙනවා. මේ ප්‍රකාශය කරන්නේ සාගර කාර්යවසම් മന്ത്രിතුමා නම් සාගරගේ පිස්සු කතා කියලා අපිට අමතක කරලා දාන්න තිබුණා. නමුත් මේ ප්‍රකාශය කරන්නේ ශ්‍රී ලංකාව මේ මොහොතේ පාලනය කරමින් සිටින ප්‍රධානම පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා ලෙසයි. ඒ නිසා මිල වැඩි කිරීමේ පසුබිම් කතාව මම මුලින්ම ජාතිය හමුවේ තැබිය යුතුයි. මම ඇමති ධූරය බාරගන්නේ 2020 අගෝස්තු මාසේ 17 වෙනිදා. ඒ වන විටත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන සභාපතිවරුන් දෙදෙනෙක් මා යටතේ තියෙන ආයතනවලට පත් කළා ඉවරයි. ඒ වෙන විට සංස්ථාව දිගින් දිගටම පාඩු ලැබීම හේතුවෙන් දැවැන්ත මූල්‍ය අර්බුදයකටත් ගොදුරු වෙලා ඉවරයි. මම මුලින්ම කරන්නේ දේශීය සහ විදේශීය බැංකු සමග භාණ්ඩාගාරය සහ මහ බැංකුව සමග සාකච්ඡාවට ගණනාවක් පවත්වමින් මේ ආයතනයේ බලපාලා තියෙන මූල්‍ය අර්බුදය විසඳීමටත් ණය ප්‍රතිව්‍යුහකරණය කිරීමටත් කටයුතු කිරීම. ඒ වගේම මේ ඉන්ධන මිල ඉහළ යෑමේ අර්බුදයට දිගුකාලීන විසඳුම විදියට කයින්ජ තෙල් නියාමන අධිකාරියක් බිහි කරලා ගෑස් ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කරලා ශ්‍රී ලංකාවේ මන්නාරම් ද්‍රෝණියේ තිබෙන ගෑස් ගොඩ ගැනීමට අවශ්‍ය කටයුතු ආරම්භ කළා. ඒ වගේම මධ්‍යක මේ ප්‍රශ්නයට තියෙන ඒ ගෑස්
ශ්‍රී ලංකාවේ තෙල් සහ ගෑස් ගොඩ ගැනීම තමයි මේ ප්‍රශ්නෙට තියෙන දිගු කාලීන විසඳුම. මධ්‍ය කාලීන විසඳුම තමයි ශ්‍රී ලංකාව බොර තෙල් ගෙනල්ලා රටේ තෙල් අවශ්‍යතාවය රට තුලම පිරිපහදු කර ගැනීම. ඒ සඳහා වසර 52ක් පුරාවට කිසිම ආණ්ඩුවට නොහැකි වුණු නව පිරිපහදුවක් ඉදිකිරීම සඳහා ලක් ඉතිහාසයේ දැවැන්තම ව්‍යාපෘතිය අපි මේ වෙන විට ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම වසර 75ක් පැරණි තෙල් නල නවීකරණය, තෙල් ටැංකි අලුතින් ඉදිකිරීම, ත්‍රිකුණාමලයේ තිබෙන තෙල් ටැංකි සංකීර්ණය අපේ ප්‍රයෝජනයට ගැනීම පිළිබඳ ඉන්දියානු ආණ්ඩුව සමග සාකච්ඡා ආරම්භීම වැනි ව්‍යාපෘති ගණනාවක් පසුගිය මාස 9 පුරා අපි ආරම්භ කළා තියෙනවා. මේ ව්‍යාපෘති අපි දන්නවා තක්කාලි මිරිස් වගේ දෙයක් හිටෙවුවොත් නම් මාස කිහිපයකින් අස්වැන්න එනවා. හිටවන්නේ තේක බුරුත නම් වසර 20ක් 30ක් බලාගෙන ඉඳන් සිද්ධ වෙනවා. දැන් මේ ව්‍යාපෘති වලට වසර කිහිපයක් යන මේ ප්‍රතිඵල ලබා ගන්න එතෙක් මේ රටේ ඉන්ධන මිල තීරණය කරන්නේ ලෝක වෙළඳ පොලේ තෙල් මිල සහ ඩොලරයයි රුපියලයි අතර තියෙන විනිමය අනුපාතයේ මිස රටේ ඉන්න බලශක්ති අමාත්‍යවරයා නොවේ. 2020 නොවැම්බර් මාසයේ සිට අකණ්ඩව ලෝක වෙළඳ පොලේ තෙල් මිලේ ඉහළ යන ගත් අවස්ථාවේ භාණ්ඩාගාරය සමග වරින් වර කතා කරමින් අවස්ථා තුනකදීම තෙල් මත තිබෙන බදු ඉවත් කර ගැනීමට මම කටයුතු කරා. මේ දවස්වල භාණ්ඩාගාරය දුවන්නේ බොහොම අමාරුවෙන්. භාණ්ඩාගාරයෙන් බද්දක් අඩු කර ගන්නවා කියන්නේ ඇඟෙන් ඇටයක් ගලවනකොටත් වඩා හරි අමාරු දෙයක්. නමුත් ඒක අවස්ථා තුනකදීම කරගන්න පුළුවන් වුණා. භාණ්ඩාගාරයෙන් බදු අඩු කිරීම තවදුරටත් කරන්න නොහැකි වුණු තැන මම 2021 පෙබරවාරි මාසේ 15 වෙනිදා අමාත්‍ය මණ්ඩලය හමුවේ මේ තෙල් සංස්ථාව පොදුවේ බලශක්ති ක්ෂේත්‍රයත් මුහුණ දී තිබෙන අර්බුදය ගැන අමාත්‍ය මණ්ඩලයට පැහැදිලි කිරීමක් කරා. ඒ අනුව මේ බලශක්ති අර්බුදයේ විසඳීම සඳහා අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය අනුකමිටුවක් පිහිටෙව්වා. ඒ අනුකමිටුවේ අග්‍රාමාත්‍යතුමන්ට අමතරව ඩග්ලස් දේවානන්ද නැමතුමා, විමල් වීරවංශ ඇමතුමා, ඩලස් අලහප්පෙරුම ඇමතුමා, ඒ වගේම බලශක්ති ඇමතිවරයා විදිහට මම, ප්‍රසන්න රණතුංග ඇමතුමාත්, රෝහිත අබේගුණවර්ධන ඇමතුමාත් කටයුතු කළා. ඒ කමිටුව සාකච්ඡා වට 3කට පස්සේ මැයි 12 වෙනිදා කයින්ද තෙල් මිල සංශෝධනය කරන්න නැත්නම් ඉන්ධන මිල සංශෝධනය කරන්න තීරණය කළා. ඒ පිළිබඳ ජනාධිපතිතුමාගේ එකඟතාවය ලබා ගැනීම මට පවරනවා. ජනාධිපතිතුමා ඒ පිළිබඳ අපේ අමාත්‍යාංශ නිලධාරීන් සමගත් දීර්ඝව සාකච්ඡා කරලා ඒ පිළිබඳ අවසාන තීන්දුව ගැනීමට ජීවන වියදම පිළිබඳ අමාත්‍ය අනුකමිටුවට යොමු කරන්න තීරණය කරනවා. 2021 ජූනි මාසේ 9 වෙනිදා ජීවන වියදම පිළිබඳ අමාත්‍ය අනුකමිටුව රැස් වෙනවා. කවුද එතන හිටියේ? ජනාධිපතිතුමා, අගමැතිතුමා, ඒ වගේම වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමා, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා, ඒ වගේම විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමා, බලශක්ති අමාත්‍යවරයා විදිහට මම, ඒ වගේම ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා, මුදල් රාජ්‍ය අමාත්‍ය නිවාඩ් කබ්‍රාල් මැතිතුමා සමග පාරිභෝගික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමා. මෙතෙන්දී දීර්ඝ වශයෙන් අපි කාරණා ගණනාවක් පිළිබඳ අවධානය යොමු කරා. කෝටි 39000කට අධික පාඩුවකින් තෙල් සංස්ථාව අස්ථාවරභාවයට පත් වීම. මේ වෙන විට පාඩුව කොච්චරද? රුපියල් කෝටි 39000ක පාඩුවක් එකතු වෙලා තියෙනවා තෙල් සංස්ථාවේ. ඉන්ධන අඩු මිලට විකිණීමෙන්. ඒ වගේම රාජ්‍ය බැංකුවලට කෝටි 60000කට ආසන්න ණයක් පැවතීමෙන් සමස්ත බැංකු පද්ධතියම අස්ථාවර වී කඩා වැටීමේ අවදානමක් මතුවලා තියෙනවා. ඒ වගේම තෙල් මිල සංශෝධනය නොකිරීමෙන් විදේශ විනිමය අනුපාතයටත් විදේශ විනිමය සංචිතවලටත් සිදුවී ඇති අහිතකර බලපෑම පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2021 මැයි 31 වෙනිදා භාණ්ඩාගාරයේ ලේකම්වරයාට උපදේශාත්මක ලිපියක් එවමින් ලබා දුන්නු උපදේශය වහාම තෙල් මිල වැඩි කරන්න කටයුතු කරන්නයි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ආණ්ඩුවට ලබා දුන්නු උපදේශය කියන මේ කාරණා සියල්ලම ගැඹුරින් සාකච්ඡා කරලා ඊළඟට බැලුවා ජීවන වියදමට අවම බලපෑමක් එල්ලවන ආකාරයෙන් මේ මිල වැඩි කිරීම කළ හැකි විකල්ප යෝජනා ගණනාවක් දීර්ඝ ලෙස සාකච්ඡා කරලා තමයි එක් ඉන්ධන වර්ගය මේ ආකාරයෙන් මිල වැඩි කරන්න තීරණය කළේ. කයින්ද තෙල් පනත අනුව
මිල වැඩි කිරීම සඳහා මුදල් අමාත්‍යවරයාගේ ලිඛිත එකඟතාවය ගන්න ඕනේ. ඒ අනුව ජූනි 9 වෙනිදා සාකච්ඡාව තිබුණේ. ජූනි මාසේ 10 වෙනිදා ගරු මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මිල වැඩි කිරීම සඳහා එතුමාගේ ලිඛිත එකඟතාවය මට එවනවා. ඒ අනුව තමයි තෙල් මිල වැඩි වෙන්නේ. එමනම් මම කලේ ජනාධිපතිතුමත් අගමැතිතුමත් ඇතුළු සමස්ත ආණ්ඩුව ගත්ත තීන්දුවක් ප්‍රකාශයට පත් කිරීම පමණයි. ඒ ඉන්ධන මිල වැඩි කිරීම ප්‍රකාශයට පත් කිරීමට මා පැවැත්වූ මාධ්‍ය හමුවට මුදල් රාජ්‍ය අමාත්‍ය නිවාඩ් කබ්‍රාල් මැතිතුමත් සහභාගී වුණා. එයයි රටේ අග්‍රාමාත්‍යවරයා විදියට මුදල් අමාත්‍ය තනතුර දන්න මහින්ද රාජපක්ෂ මැතිතුමාට සහභාගී වෙන්න බැරි නිසා තමයි මුදල් අමාත්‍යවරයාගේ නියෝජිතයා විදියට නිවාඩ් කබ්‍රාල් රාජ්‍ය අමාත්‍යතුමා මෙතන මාත් සමග වාඩි වුණේ ගරු අග්‍රාමාත්‍යතුමාගේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නියෝජිතයා විදියට. එහෙමනම් මේ සාගර කාර්යවසන් මැතිතුමා පහර දෙන්නේ මට නෙවෙයි. එතුමාගේ පක්ෂයේ බිහි කළ එකම ජනාධිපතිවරයා වෙන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටයි. එතුමාගේ පක්ෂයේ සදාදරණීය නායකයා වන මහින්ද රාජපක්ෂ මැතිතුමාටයි. ඇත්තෙන්ම ඉතිහාසයේ පුරාම ඔබ හොඳටම දන්නවා මාධ්‍යවේදීන් විදියට ඉතිහාසයේ පුරාම තෙල් මිල වැඩිවීම ප්‍රකාශයට පත් කළේ මුදල් අමාත්‍යාංශයයි. ඉතිහාසයේ කවදාකවත් බල ශක්තිය ඇමති කෙනෙක් මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා තෙල් මිල වැඩි වෙනවා කියලා ප්‍රකාශයට පත් කළා නැහැ. ජනාධිපතිතුමත් අගමැතිතුමත් රැකගන්න ඕනි නිසා තමයි මේ අවදානම් වැඩේ ස්වේච්ඡාවෙන් මම බාරගත්තේ. කවුරුවත් පැවරුවා නෙවෙයි මම ස්වේච්ඡාවෙන් බාරගත්තා අපේ නායකයන් රැකගත යුතු නිසා. නමුත් පෝට්ටුවේ ප්‍රධාන ලේකම්තුමා මොකද කරේ? මේ බලන්න. ගරු අග්‍රාමාත්‍යතුමාගේ ඡායාරූපයේ තියෙන ලිපි ශීර්ෂයක ලිපියක් නිකුත් කරමින් ගරු අග්‍රාමාත්‍යතුමාට දැවැන්ත ප්‍රහාරයක් කෙල්ල කරලා අගමැතිතුමා අපහසුතාවයට පත් කරා. ඇත්තෙන්ම මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකයා ලෙස අපි කවුරුත් දන්නේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා. මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අග්‍රඵලය ලෙස අපි දකින්නේ 69 ලක්ෂයක ජනවරමක් ගැනීමට සමත් වුණු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. එතකොට මේ එතුමන්ලා ගත්ත තීන්දුවට දැවැන්ත ප්‍රහාරයක් කෙල්ල කරමින් කටයුතු කිරීමෙන් සාගර කාර්යවසන් මැතිතුමා බරපතල වරදක් කරලා තියෙනවා. ගරු සාගර කාර්යවසම් මන්ත්‍රීතුමනි, එසේනම් දැන් ඉල්ලා අස්විය යුත්තේ ඔබද නැතිනම් මමද? එය තීරණය කිරීම මේ රටේ බුද්ධිමත් ජනතාවට බාරයි. ඒ වගේම පෝට්ටුවේ ජ්‍යෙෂ්ඨතම ඇමතිවරුන් කියන්නේ සාගර කාර්යවසම් මැතිතුමාට ඕනෑම ප්‍රකාශයක් නිකුත් කරගන්න පුළුවන්. ඒක කාටවත් ප්‍රශ්න කරන්න බෑ. නමුත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධාන ලේකම් විදියට නිකුත් කරන්න නම් පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවකින් පක්ෂයේ මතය ප්‍රකාශයට පත් කළ යුතුයි. පොදු ජන පෙරමුණේ මෙවැනි ප්‍රකාශයක් කරන්න කිසිම සාකච්ඡාවක් සිදු වුණේ නැහැ කියලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරු මට දුරකථනයෙන් කතා කරමින් මාව මුණ ගැසීමෙන් ඊයේ රාත්‍රියේ අද දවසේ මට ප්‍රකාශ කළා. එහෙමනම් මෙම තීන්දුව ගැනීම ඒ වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමාත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමාත් මෙවැනි ප්‍රකාශයක් ගැන කිසිවක් දන්නේ නැහැ. එහෙමනම් සාගර කාර්යවසම් මැතිතුමාට මෙවැනි ප්‍රකාශයක් සිදු කරන්න බලය පැවරුවේ කවුදයි කියන ප්‍රශ්නේ අද මේ රට හමුවේ තිබෙනවා. ඒ නිසා මෙම තීන්දුව ගැනීමට වාඩි වුණු මධ්‍යම කාරක සභාවේ හෝ දේශපාලන මණ්ඩලයේ වාඩි වුණු ජ්‍යෙෂ්ඨ ඇමතිවරු කවුදයි පුළුවන් නම් හෙළි කරන්න කියලා මම සාගර කාර්යවසම් මැතිතුමාට අභියෝගයක් කරනවා. දැන් මට ඉල්ලා අස් වෙන්න කියලා එතුමා කියන්නේ ලංකා ඉතිහාසයේ දැවැන්තම ආයෝජනය වෙන නවතෙල් පිරිපහදුව ඉදිකිරීම නතර කරන්නද? එහෙම නැත්නම් මට ඉල්ලා අස් වෙන්න කියන්නේ ශ්‍රී ලංකාව ගෑස් සහ තෙල් නිපදවන රටක් බවට පත් කිරීමේ ශ්‍රී ලාංකිකයන්ගේ දිගු කාලීන සිහිනය සැබෑ කරන එක නතර කරන්නද? එහෙම නැත්නම් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය යලි ශ්‍රී ලංකාවේ ප්‍රයෝජන ලබා ගැනීම සඳහා
ඉන්දියාව සමග පවත්වන සාකච්ඡා කඩාකප්පල් කරන්නද? අවුරුදු 75ක් පැරණි තෙල් නල පද්ධතියේ නවීකරණය කිරීම නවත්වන්නද? අලුතෙන් තෙල් ටැංකිය ඉදිකිරීම නවත්වන්නද? එහෙම නැත්නම් මේ ව්‍යාපෘති හරහා විදේශ තෙල් සමාගම් රටට තෙල් සපයලා උපයා ගන්නා කොමිස් මුදල නතර වීම නිසා ඇතිවන හිතේ අමාරුවටද? එහෙමත් නැත්නම් සත පහක හොරකමක් වංචාවක් කොමිස් මුදල සිදු නොවි මෙතරම් දැවැන්ත ව්‍යාපෘති ඉදිරියට ගමන් කරන එක දරා ගන්න බැරි නිසාද කියලා මට ගරු සාගර කාර්යවසම් මැතිතුමාගෙන් ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා. අවසාන වශයෙන් බල ශක්තිය අර්බුදයට වගකිය යුත්තේ මා බවට ඔප්පු කළ හැකිනම් මා සමග ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන මෙන් මන් සාගර කාර්යවසම් මන්ත්‍රීතුමාට මේ අවස්ථාවේ ප්‍රසිද්ධ අභියෝගයක් කරනවා. කුඹලාව කෑවා නම් විඳවපම් බලලෝ කියලා කිව්වලු. ඒ නිසා දැන් විවිධ නිදාසට හේතු නොකියා ඔබ ප්‍රකාශ කරා ඔබ ලිඛිතව කියලා තියෙනවා මමයි වගකිව යුත්තේ කියලා. ඔබ සතුව සාක්ෂි ඇති. ඔබ නීතිඥයෙක්. ලංකාවේ ප්‍රධානම පක්ෂේ ප්‍රධානම ලේකම්වරයා. ඒ නිසා ඔබ ආවට ගියාවට මෙවැනි ප්‍රකාශයක් මාධ්‍ය වලට නිකුත් කරන්න විදියක් නැහැ. ඔබ සතුව මොනවා හරි තොරතුරු තැද තාර්කිකව සාක්ෂි සහිතව එහෙමනේ නීතිඥ මහතුරු කතා කරන්නේ. එහෙමනේ ප්‍රධාන පක්ෂයක ප්‍රධාන ලේකම් වගේ වගකීම් යුතු තනතුරක් දරන අය කතා කරන්නේ. ඒ නිසා එන්න මා සමග විවාදයකට හොයලා බලමු වගකීම් යුත්තේ කවුද කියලා. සාගර කාර්යවසම් මැතිතුමනි, මේ නම් ඔබට මග අරින්න අපි ඉඩ දෙන්නේ නැහැ. මම ඉඩ දුන්නත් මේ රටේ මාධ්‍ය නම් ඉඩ දෙන්නේ නැහැයි කියලා මගේ මිත්‍රයාට, මගේ උගත් මිත්‍රයාට මා ප්‍රකාශ කරන්න කැමතියි. හැබැයි දැන් ඉන්ධන පොළොතේ කරලයක මේක විශාල එක අඩු වුණාම කොරෝනා වෛරස් එක ඇතිවීමත් සමග ඔබතුමා කිව්වා මේ මිල පාලනය මිල අඩු කරන්නේ නැතුව මේන් වෙන වාසිය අනාගතයේ ජනතාවට ලබා දෙන්න වෙනම ෆන්ඩ් එකක් පිළිගන්නවා. අතේ මේ තෙල් පිළිබඳ තියෙන ප්‍රශ්න සියල්ලම අද අපේ මාතෘකාව මේ සාගර කාර්යවසම් මැතිතුමාගේ ප්‍රකාශයේ තෙල් පිළිබඳ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඒවට අපි පිළිතුරු දෙලා ඒවා මතු වුණොත් මේ කාරණේ යටපත් වෙන්න ඉඩ තියෙනවා. ලබන අඟහරුවාදා රාජ්‍ය මාධ්‍ය හමුවේදී අමාත්‍ය මණ්ඩල තීන්දුව දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී තෙල් පිළිබඳ ඔබට තියෙන සියලුම ප්‍රශ්න වලට පිළිතුරු දෙනවා. ඒ විතරක් නෙවෙයි මේ වෙන විටත් නාලිකා 3කින් රූපවාහිනිය අර තනි පුද්ගලෙක් ගෙන්වා කරන විවාද 3කට මට ආරාධනා කරලා තියෙනවා. අනිත් නාලිකාවලට මම එන්න සූදානම්. ඇවිල්ලා මේ කාරණේ පිළිබඳ ඔබට තියෙන ඕනෑම ප්‍රශ්නයක් මම එදාට පිළිතුරු දෙනවා. අඟහරුවාදා පිළිතුරු දෙනවා. ඊට පස්සේ හෙට රාත්‍රියේත් මම ඉන්න එක රූපවාහිනී නාලිකාවක, ලබන සවුන්ද තව නාලිකාවක ඉන්නවා. ඉතින් මම අනිවාර්යයෙන් මේ ඔක්කොටම පිළිතුරු දෙනවා. නමුත් මේ අවස්ථාව මම මේ කතා කරන්නේ මේ මතුවලා තියෙන අර්බුදය ගැන පමණයි. ලබන අඟහරුවාදා ඔබ දන්නා මේ සතියේම අඟහරුවාදාවම රජයේ අමාත්‍ය මණ්ඩල තීන්දුව දැනුම් දීමේ සාකච්ඡාවට මම සහභාගී වෙනවා. එතෙන්දී ඔබට මේ ප්‍රශ්න මතු කරන්න පුළුවන්. අවශ්‍ය නම් එතන ප්‍රමාණවත් එතන ඕනම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. අවශ්‍ය නම් මට ඕන නම් අඟහරුවාදට මෙතන මාධ්‍යමුවත් තියලා තියෙනා නිලධාරිනුත් වඩා හොඳයි මම හිතන්නේ. නිලධාරිනුත් වාඩි කරගෙන මේ තෙල් පිළිබඳ අද අපි දකිනවා විෂය හරියට දන්නේ නැති අය තමන්ගේ දන්නාකම ප්‍රදර්ශනය කරන්න ගොස් නොදන්නාකම ප්‍රදර්ශනය කරමින් ඉන්නවා. ඒ නිසා මේ ගැන අපි පෞද්ගලික කාලේ ගැඹුරින් අධ්‍යයනයක් කරා. මමත් මේ විෂය ගැන ඉච්චර අවබෝධයක් තිබුණේ අමාත්‍යවරයෙක් විදිහට පත් වෙන විට. නමුත් මට මේ වෙන විට මම හොඳට අධ්‍යයනය කරලා තියෙනවා. ඒ නිසා ඔය විෂය හරියට දන්නේ නැතුව අපි දකිනවා සමහර මාධ්‍යවල විවිධ කාරණා කරන ඇයි මෙහෙම කරන්න බැරි? ඇයි ඍජුව ගෙනාවේ නැත්තේ? ලෝක වෙළඳ පොලේ මිල වැඩි වුණා. වැඩි බොර තෙල් මිල මේක නම් ලංකාවේ මිල මෙහෙම වෙන්න ඕනි නේද? ඉතින් ඒ විෂය හරියට හදාරන්න නැතුව කවුරු හරි කියන දෙයක් ඒ ආකාරයෙන් කරන ප්‍රකාශ මේ සියල්ලටම විස්තරාත්මක පිළිතුරු ලබා දෙන්න මම සූදානම්. මම අඟහරුවාදා ඒ සම්බන්ධයෙන් විශේෂ මාධ්‍යමෝ පවත්වන්න බලාපොරොත්තු වෙනවා. දැන් ඔබතුමා කියන විදිහට සාගර කාර්යවසම් මන්ත්‍රීතුමා කියන්නේ ප්‍රධාන පක්ෂයේ ලේකම්තුමා. එතකොට නීතිඥයෙකුනේ. එතුමා දන්නද මේ කනිජ තෙල් පනතානුව මේ විල වැඩි කරන්න මේ අගමැතිතුමා මේක මුදල්ලැමතුමාගේ කියන මේක ලස්සන් කරනවා කියන ඒ කාරණාව දන්නේ නැද්ද? නැත්නම් ඔබතුමාලගේ මේ පක්ෂය ඇතුලේ තියෙන මේ දේශපාලන අනුමුදයක පෙරණියක් හදලා. ඉතින් රටේ අගමැති තමන්ගේ නායකයාගේ අස්සනින් එන තීන්දුවකට අභියෝග කිරීමට තරම් සාගර කාර්යවසම් මැතිතුමා බලවන්තයෙක් උනේ කොහොමද? ඇත්තම කිව්වොත් මීට වසර 5කට කලින් හරියට වදින වසර 5ක් යා පැත්තට ගත්තොත් සාගර කාර්යවසම් නම් ප්‍රාණියෙක් මේ ලෝව වසන බවවත් මම දැනන් හිටියේ නෑ. ඇත්ත කියන්නේ මා හිතනවා මා පමණක් නෙවෙයි මේ සාතිශය බහුතරයේ තත්ත්වෙත් ඒකම තමයි. ඉතින් අද මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් අභියෝග කරන මට්ටමට
හයියක් ලබා ගන්නේ කොහින්ද කියන එක ඇත්තම මම හිතන්නේ ජනාධිපති කොමිසමක් පත් කළා හොයන්න ඕනි දෙයක්. ඔබතුමා කියන්නේ කිසියම් බලවේගයක් ක්‍රියාත්මක වෙන ඔබතුමාට නිකන් ඇඟිලාවක් තියනවාද මේ බලවේගය කවුද කියන කාරණේ? නෑ ඒ කියන්නේ සොයා බලන්න ඕනි කිව්වේ. තාම මේ පැය 24ක් නැහැ නේද ඊනේ ප්‍රකාශනිකුත් වෙලා. අපි ඉක්මන් වෙන්න නරකයි. මොකද අපි කාට හරි ඇඟිල්ලක් මම නීතිඥ විදිහට තමයි කෙනෙකුට සැකයේ මත කෙනෙකුට චෝදනා කරන්න බෑ. සාක්ෂි මතයි කෙනෙකුට චෝදනා කරන්න. නිසා සැක ඇති වුණාම විමර්ශනය කළා සාක්ෂි හොයාගෙන තහවුරු කරගෙන අපි චෝදනාව නගමු. නමුත් අරතුමා මීට කලින් දින කීපයකට කලින් කියන්නේ මාසයකට දෙකකම විමල් වීරවංශ අනුතුමාට මේ වගේම ප්‍රහාරයක් කළා වුණානේ. මේ රටාවල් තියෙනවා. අපිත් මේ රටාවල් ඔබ දකින්න රටාවල් අපිත් දකින්නවා. right? ඒ කියන්නේ විමල් වීරවංශ අනුතුමාට ප්‍රකාශ නිකුත් කරපු කාලේ තමයි කවුද සාගරකාරීවසම් කියලා කෙනෙක් ඇත්ත මේ රටේ ඉන්නවා. සාමාන්‍ය ජනතාවක් දැනගත්තේ මගේ අම්මා විශ්‍රාමික විදුහල්පතිනියක්. අම්මත් මගෙන් ඇහුවා කවුද පුතේ මේ සාගරකාරීවසම් කියන්නේ කියලා විමල් වීරවංශ අනුතුමාට පහර දෙනකොට. දැන් නැති මේ ප්‍රහාරයත් එක්ක රටේ සෑහෙන පිරිසක් දන්නවා එහෙම කෙනෙක් ඉන්නේ එහෙම ප්‍රාණියෙක් මහ පොළොවේ ජීවත් වෙන බව. ඉතින් කෙසේ වෙතත් ඔබ දකින්න රටාව අපිත් දකින්නවා. අපි දැන් බලන්න දැන් ඉතිහාසයේ කවදාකවත් ඔබ දැකලා තියෙන ඔබ මාධ්‍යවේදීන් විදියට අමාත්‍යවරයෙක් ඇවිල්ලා තෙල් මිල වැඩි කරනවා. ඒකට හේතු මේවා යනාද වශයෙන් මාධ්‍යමු තියෙනවා. මේවා මෙතෙක් කල තෙල් මිල වැඩිවීම මහා රෑ එන මාධ්‍ය නිවේදන වලින් ඇමතිවරු නෙවෙයි අත්සන් කරන්නේ වෙන අය දාලා අත්සන් කරන මාධ්‍ය නිවේදන වලින් දැනගත්තේ. අපි කරන දේ විවෘතව විනිවිද භාවයෙන් තොරව විනිවිද භාවයකින් යුතුව සිදු කළා. එතකොට සාගරකාරීවසම් කියන විදිහට දැන් ඔබතුමා තමයි මෙම ඉන්ධන මිල වැඩි වීමට වගකීම බාර ගන්න ඕනේ කියලා. නෑ අර දැන් අපේ තියෙනවනේ සාගරකාරීවසම් ඉදිරිව උදේ ගම්මන් පිළ මහා ප්‍රසිද්ධ සංවාදේ. ඉතින් ඔය කරුණ එළියට එයි. දැන් ඔවුන් කියන විදිහට ඔබතුමා මේ ක්‍රියාත්මක කරලා තියෙන නීතිය පිටින්නේ. ඔවුන් කියන විදිහට ඔව්. එහෙම වුණොත් මුදල් ඇමතුමා දැන් මේක නීතියට මේ අඩු කරන්න ඕන නේද? නීත්‍යානුකූල නැත්තම් ඉතින් දැන් තියෙන තෙල් සංස්ථාවේ කොයිද මේක නීත්‍යානුකූල නැත්තම් හරි ලේසි. මේක එක පැත්තකින් වෙනස් කරන්න ඕනේ. එහෙම නැත්තම් මේ වැඩි මිලට බඩු විකුණනෝ කියලා පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට පැමිණිලි කරන්න ඕනේ. දැන් මේ මිල වැඩි වීම නීත්‍යානුකූල නැත්තම් නීති විරෝධී වැඩක් නෙවෙයි මේ ගානට බඩු විකුණන එක. පෙට්‍රල් ඩීසල් විකුණන එක. දැන් අරතුමා ජේෂ්ඨ මැතිවරු ඉපදිනේ පොලිමාට කිව්වා කියලා නෑ අපේ අපි ගත්තොත් මේ තීරණයක් නෙමෙයි සාගරකාරීවසම් මහතාගේ හිතුමනාපට කිව්වේ නෑ මෙවැනි සාකච්ඡාවක් අපි දන්නේ නැහැ මෙවැනි සාකච්ඡාවක් සිදු වුණේ අපි සහභාගීත්වයෙන් සිදු වුණෙත් නෑ. එහෙම සාකච්ඡාවක් වුණ බව අපි දන්නෙත් නෑ. අපිත් දැනගත්තේ මේ ප්‍රකාශය නිකුත් වුණාම කියන එක තමයි ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨතම ඇමතිවරු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන ඇමතිවරු කිව්වේ. ප්‍රකාශයෙන් පස්සේ ජනාධිපතිතුමා හෝ අගමැතිතුමා ඔබතුමා කතා කරලා මොනවද කිව්වද? ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් මාත් එක්ක කතා කරා. මම හිතනවා ඒක මම ප්‍රසිද්ධ කරන්න ඕනේ. මේ දැන් මොහොතකට කලිනුත් ජනාධිපතිතුමා මට අර මොකද කෙටි පණිවිඩයකුත් එවලා තියෙන මේ කාරණේ සම්බන්ධයෙන්. ඒ ගැන වලට ඉදිරියේදී දැනගන්න ලැබෙවි. ජනාධිපතිතුමාගේ කාර්යය මම කරන්න කිව්වොත් අර බල්ලගේ වැඩේ බූරුවා කරන්න ගියා වගේ වෙනවනේ. එතුමා මොකද කිව්වේ කියන එක මම හිතන්නේ ජනාධිපතිතුමයි මමයි කතා කරාම මොකද්ද කිව්වේ කියන එක මම නෙවෙයි ප්‍රසිද්ධ කළ යුත්තේ එතුමා. ආණ්ඩු පක්ෂයට සම්බන්ධ ඕත්මාලාගේ පක්ෂ මේ සම්බන්ධයෙන් ඕත්මාලා වෙනම තීරණයක් ගන්නවා නේ මේක සම්බන්ධයෙන් මොකද්ද අද පක්ෂ නායකයින්ගේ සාකච්ඡාවක් පැවැත්වුණා අද උදේවරුෙත්. එතකොට තීන්දුව ගෙනේවි. අපි ඉස්සරහට බලන් ඉමු. පෙරමුණේ දැන් කෞතුක කාලේ ඉඳන්ම සම්දානගතලා එක්ක දේශපාලන පක්ෂත් කරේ යම් මතවේද නැති නැතිනම් වරින් වර මේක එනවා නිකන් සුවාදයක් වගේ. දැන් මේකේදී ඔබතුමා හිතන්නේ දැන් පළවෙනි අර සහෝදරත් මොකද කිව්වා දැන් මේ විමල් වීරවංශ මහත්තයා ප්‍රශ්න කළා. දැන් ඔබතුමාට ප්‍රශ්නයක් කියලා දුන්නා. දැන් මේක අහන්නේ බලන්නේ නැතුව එකපාරට කියන්නේ නැහැනේ. මේක විදිහට මොකක් හරි අස්තියක් තියෙන්න ඕනේ නැත්නම් ඔය වගේ කෙනෙකුට දෙයක් ප්‍රකාශ කරන්න බෑ. ඔබතුමා යම් කිසි ගන්නද පීවරක් එහෙම නැත්නම් මේක පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නේද? අහිංසක මන්නම් කමක් නැහැ. අර කිව්වා වගේ නීතිඥයෙක් විදිහට හොඳටම දන්නවා ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුළු සමස්තයේ එකඟතාවයකින් තොරව මේ මට මේක කරන්න බැරි විත්තිය. සාමාන්‍ය ජනතාවටත් ඒක තේරෙනවා නම් රයිට් අර අපි කිව්ව ප්‍රධාන පොහුට්ටුවේ ප්‍රධාන ලේකම් නීතිඥ පාර්ලිමේන්තු මන්ත්‍රී කියන මේ මහා බර තනතුරු තුනක් දරන සාගරකාරීවසම් එතුමාට ඒක නොතේරෙන්න විදියක් නැහැනේ. ඉතින් එතුමා එහෙම වුණේ ඇයි? I don't know why. ගිහලා එතුමාගෙම තමයි අහන්න වෙන්නේ. ඔබ ඔබතුමා වෙනම විදිහට ඔබ මේ
ඔය නිවේදනය යවලා තියෙන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලිපි ශීර්ෂය. ඒ ලිපි ශීර්ෂයේ මහින්ද රාජපක්ෂ මහතාගේ රුවක් තියෙනවා. එතුමාගේ ඒතර පෙන්눔 කරන්නේ දැන් මේ ලිපියෙන් පෙන්눔 කරන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නිල මතයයි මේ. මොකද එතුමා හරණගේ ওই තිබ්බායේ කියන සාකච්ඡාව තියෙන්න ඕනි මහින්ද රාජපක්ෂ මැතිතුමා මුළුසුනේ තියාගෙන. ඔබතුමා කියන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ පිළිබඳව දන්නේ නැතුවද ඔය අනිවාර්යෙන් ඔව්. ඉතින් මහින්ද රාජපක්ෂ එන ඉතින් මහින්ද රාජපක්ෂ ඉදිරියව මහින්ද රාජපක්ෂ. මහින්ද රාජපක්ෂ මැතිතුමා ඔබට කිව්වද මම දන්නේ නැහැ කියලා මේ පිළිබඳව? මම වක්කීමෙන් කියන්නේ එතුමා දන්නේ නැහැ කියලා. ඊට පස්සේ මම කිව්වා නැවතත් ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් අතර සිදු වුණු සාකච්ඡා පිළිබඳ මට ප්‍රසිද්ධිය කියන්න බෑ. ඒක එතුමන්ලා විසින් ප්‍රසිද්ධ කළ යුතුයි. මම වක්කීමෙන් කියනවා මේ හත් දෙයියනේ සාමාන්‍යයෙන් අපි හිතමුකෝ අගමැතිතුමාම කරලා අගමැතිතුමාමයි අගමැතිතුමාට ගහයි. පිස්සුද සාගර මේ අපි එකතු වෙලා ගත්ත තියෙන උදේගේ වැඩක් නෙවෙයි කියලා අගමැතිතුමා කියන්නේ. එතුමා මේ මුළුසුනේ හිටියන මේ උඩ බලාගෙන කෙල ගහන්න එපා කියලා. හැබැයි දැන් කොහොමරි තෙල් මිල වැඩිවීම ජනතාවටයි මේක බලපාන්නේ. දැන් මෙතන පොඩි දේශපාලන අරුබුදයක් තියෙනවා. හැබැයි දැන් තෙල් මිල අඩු වෙලා ජනතාවට සාහනයක් වෙයිද? තව ටික දවසක තෙල් මිල මම ඔබතුමා මගේ මේ ප්‍රකාශය ආගෙනට මම මුලින්ම කිව්වා දීර්ඝ කාලයක් විය යුතු දේවල් වෙලා නැහැ. 1960 ඉඳන් අපේ රටේ කියනවා මන්නාරමේ තෙල් සහ ගෑස් තිබේ කියලා. ගොඩගත්ත කෙනෙක් නැහැ. අවුරුදු 52යි පරණ වුණාට පිරිපාදුව 1983 ඉඳන් අලුත් පිරිපාදුවක් හදනවා කියනවා. හදපු කෙනෙක් නැහැ. ඉතින් මේ එතකොට ඒ නිසා මම ඉතා පැහැදිලිව කිව්වා මේ කාරණා ටික ඉටුවන තුරු ශ්‍රී ලංකාවේ තෙල් මිල අඩු වෙනවාද වැඩි වෙනවාද කියලා තීරණය කරන්නේ ලෝක වෙළඳ පොලේ තෙල් මිල සහ ඩොලරය සමග තියෙන විනිමය අනුපාතිකයි. ওই කාරණා දෙක මතයි තියෙන්නේ. ඒක නිසා ඇමතිවරයාට පාලනයට ඒක එන්න අවශ්‍ය දේවල් ටික අතීතයේ සිද්ධ වෙලා නැහැ. දැන් තමයි අපි ඒක කරමින් ඉන්නේ. ඒක කරන එකට විරුද්ධද දන්නේ නැහැ වගේ දෙයක් නම් සැකයක් ඇති වෙන්න පුළුවන්. සම්බන්ධයෙන් මේන සාකච්ඡාවක් පැවැත්වෙනවා. මේ සාකච්ඡාවේ උතුමාලා තීරණය කරනවා මේ තෙල් මිල අඩු වෙනවා. තෙල් මිල සම්බන්ධ සාකච්ඡාවක් කොහෙද තියෙන්නේ? උතුමාලා ගැන සාකච්ඡාවක් නේද? තෙල් මිල පිළිබඳ මම ඔබට පෙන්නුවා පෙබරවාරි මාසේ 15 වෙනිදා තමයි මේ අවශ්‍යතාවය මතුවුනේ කරේ ජූනි මාසේ 11 වෙනිදා. එතකොට ඊතරම් දීර්ඝ කාලයක් ගත වුණේ කාරණා සියල්ල ගැඹුරින් සාකච්ඡා කරලා තමයි මේ තීන්දුව අරන් තියෙන්නේ. මේ තීන්දුව වෙනස් කිරීම පිළිබඳ තීන්දුවක් කොතනක්වත් මේ දක්වා නම් සාකච්ඡාවට ලක් වෙලා නැහැ. මම නුදුනත් මොකද සාහනයක් දෙන්න මාව අවශ්‍ය නැහැ. මොකද භාණ්ඩාගාරයට අරමුදල් තියෙනවනේ. භාණ්ඩාගාරයේ මේ තෙල් මිලේ මේ කොටස අපි ආයතන වලට දෙන්නම්. ලංකාවේ තෙල් විකුණන්නේ ආයතන දෙකයිනේ. LIOC එකයි තෙල් සංස්ථාවයි. ඒ දෙකට ආණ්ඩුවෙන් සාහන ආධාරයක් දෙනවා නම් තෙල් මිල අඩු වෙනවනේ. ඒකද ඇත්තට මට කතා කරන්න ඕනෙත් නෑ. ඒක භාණ්ඩාගාරයට සල්ලි තියෙනවා. භාණ්ඩාගාරයට පුළුවන් එහෙම දෙයක් කරන්න. මා දැනුවත්ව නම් මාව සහභාගී කරවගෙන නම් එහෙම සාකච්ඡාවක් මෙතෙක් තිබිලා නෑ. හොඳයි මේ වගේ මේ ප්‍රශ්නේ මේ සාගර කාර්යතුමාගේ ප්‍රශ්න සම්බන්ධයෙන් මේ වෙනකොට මතයක් ඇදිලා තියෙනවා පසුබුසුවක් යනවා මේක පිළිපස්ස බැසිල් රාජපක්ෂ මහත්තයා ඉන්නවා කියන එක. මේ සම්බන්ධයෙන් ඔබතුමා මොකද කියන්නේ? මගේ පිටිපස්සේ නම් බැසිල් රාජපක්ෂ මැතිතුමා නැහැ. සාගර කාර්යෝත්සව මැතිතුමාගේ පිටිපස්සේ ඉන්නේ කවුද කියලා දන්නේ එතුමාම තමයි. ඒ නිසා ඒක එතුමාගෙන්ම අහන්න ඕනේ. මොකද පිටිපස්සේ වුණාම අපිට පේන්නේ ඉස්සරහින් ඉන්න මිනිහා කවුද කියලා බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ වගේ ප්‍රශ්න බයිනතු කරන දේ ඔබතුමා මේකින් ජේෂ්ඨ අමාත්‍යවරයෙක්. ඒතර වලිවන්සත් මාත්‍යත් ජේෂ්ඨ අමාත්‍යවරයෙක්. මේ දෙතේ ප්‍රධාන දෙන්නේ මොකදනේ? බයිනතු ගහන්නේ නේ. ඔල් මෙහෙමයි. අර මීයත් වෙරි වුණාම බලලට අභියෝග කරා කියනවනේ. වෙරි වෙලා දන්නෙත් නෑ. මේ දැන් ඔය ප්‍රශ්න දිනවනේ දැන් ඔබතුමාලාගේ සම්දානය ඇතුලේ හිටපු ගමන් පොඩි කියන්නේ සුළු කියන්නේ පොඩි පක්ෂ තියෙනවා පොඩි පක්ෂ වලට පොඩි පොඩි වාස් දානවා. දැන් ওই දාන එකෙන් වෙන්නේ දැන් ජනතාවගේ ප්‍රශ්න නැකෙනක නෙමෙයි. දැන් සාගර කාර්යවසම් මැතිතුමාගේ ඇත්ත අරමුණ ජනතාවගේ ප්‍රශ්න අමතක කිරීමද අපිට රිදවීමද ආණ්ඩුව අපහසුතාවයට පත් කරලා ආණ්ඩුව ජනතාව ඉදිරියේ දුර්වල කිරීමද මේ ප්‍රශ්න ටිකට ඇත්තෙන්ම මට පිළිතුරු දෙන්න පුළුවන් වෙන්නේ අර බුදුරජාණන් වහන්සේට තිබ්බා පරචිත්ත විඥාන ඥානය කියලා ඥානයක්. අන් අයගේ සිත් කියවීමේ හැකියාව. මට ඒක තිබුණා නම් මම සාගර කාර්යවසම් මැතිතුමාගේ සිත කියවලා ඔබට නිවැරදි පිළිතුරු දෙනවා. එතුමා මේ කරන්නේ ජනතාවගේ ප්‍රශ්න අමතක කිරීමටද නැත්නම් සහෝදර පක්ෂ වලට පහර දීලා ඒ අයව දුර්වල කරන්නද? පොදුවේ ආණ්ඩුවම අපහසුතාවයට පත් කළා ආණ්ඩුවේ ජනප්‍රියතාවය නැති කරන්නද? ඇත්ත යටි අරමුණ මොකක්ද කියන එක එක්ක එතුමා කියන්න ඕනි. නැත්නම් අර ඥානයේ තියෙන කෙනෙක් ලව දැනගන්න ඕනි. ඔබතුමාලා දේශපාලන ඥානයක් තියෙනවනේ. මම ඒකනේ මම කිව්වා මම පටන් ගද්දිම කිව්වා මම එතුමත් නීතිඥයෙක්. හැබැයි එතුමා වගේ නෙවෙයි මම
නීතිඥයෙක් විදිහට ඉගෙන ගත්ත දෙයක් තමයි දැන් ඒක එතුමා ඉගෙන ගත්තද කියලා කෙනෙකුට චෝදනා නගන්න නිශ්චිත සාක්ෂි තියෙන්න ඕන කියලා. ඒ නිසා මම හිතනවා ඔබේ ওই ප්‍රශ්නෙට පිළිතුර ලැබෙවි ඉවසීමෙන් ඉන්න. ඔබට දැන් තියෙන වගකීමක් තියෙනවා මාධ්‍යවේදීන් විදිහට. සාගර කාර්යවසම් මැතිතුමාව කොහොම හරි පොළඹවන්න අර ප්‍රසිද්ධ සංවාදයට. එතකොට මේ ඔබේ තියෙන මතු කරන මේ ප්‍රශ්නේ මට තනියෙන් උත්තර දෙන්න බෑ. මාත් එවෙලේ ඔබත් සමග එකතු වෙලා ඒ ප්‍රශ්න අහන්න සාගර කාර්යවසම් මැතිතුමා. එතකොට අපිට හොයාගන්න පුළුවන් පිටිපස්සේ ඉන්නේ කවුද? යටි අරමුණ මොකද්ද? ඉදිරියේදී වෙయ్య හැක්කේ මොන වගේ තව දෙයක්ද? දැන් අපි දැක්කනේ පොඩි රටාවක්. ඔබට මතක ඇති 2015 ජූනි මාසේ ලංකාදීප පත්තරේට දාස හපුවලාන කාටුනයක් අඳිනවා මහින්ද රාජපක්ෂ මැතිතුමා බිම වාඩි වෙලා පැලස්තර තියෙන බැනියමකුයි පැලස්තර තියෙන සරමකුයි ඇඳගෙන ඉන්නවා. පිළේ මමත් විමල් වීරවංශ මැතිතුමාත් ඒ වගේම පැලස්තර ඇඳගෙන ඉන්නවා. ඒ අතරේ මහින්ද මහත්තයා අහනවා උඹලා දෙන්නත් ඒ පැත්තට ගියා නම් ඉවරයිනි කියලා. එතකොට මහින්ද සුළඟේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ දෙපැත්තේ හිටිය දෙන්නට තමයි සාගර කාර්යවසම් මැතිතුමා පහර දීලා තියෙන්නේ. සමහරු ඉන්නවනේ අර කියන්නේ කොටියාට පහර දෙන්න බැරි වුණාම gedara තියෙන කොටි හැමට තඩි බානවා කියනවනේ. ඉතින් මේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට පහර දීමේ අවශ්‍යතාවය මත දෙපැත්තේ හිටිය මහින්ද රාජපක්ෂ මහත්තයා ගේන්න මූලිකත්වයේ ගත්ත. එතුමාට ප්‍රහාරයක් එල්ල වුණාම එතුමා රැකගන්න ඉදිරියට එන අයට පහර දීලා ඒ අයව පැත්තකට කරලා මේ මහින්ද මැතිතුමාව තනි කරලා හදන්නේ මොකටද කියන ප්‍රශ්නේ අපි හැමෝටම තියෙනවා. අපි ඒ ගැන සංවේදී. අපි මෙහෙමනේ මම කලිනුත් කිව්වා. තේරෙන ආකාරයට නෙවෙයි මම තීන්දුව ගන්නෙ. සාක්ෂි මත. සාක්ෂි ටික තමයි තාර්කිකව පෙළ ගැසීම් තුරා තමයි මම තීන්දුව ගන්නෙ. අපි හැංගීම් බර වෙලා, හදිසි වෙලා කෙනෙකුට චෝදනා කරලා කෙනෙක්ගේ ජීවිතේ, දේශපාලන අනාගතේ, සමාජෙට මුහුණ දීමේ හැකියාව මේ සියල්ල නැති වෙන්න පුළුවන්. මිනිහෙකුට ඔබ දැකලා ඇති. මම මාධ්‍යම වල කතා කරද්දී අද කොළ දෙකක් උස්සලා පෙන්නුවා. හැමදාම මම මාධ්‍යම වලට මංගාව තියෙන සාක්ෂි පෙන්නමින් කතා කරන්නේ. ඒ කරන්නේ අපි කෙනෙකුට චෝදනාවක් කරනවා නම් ඒ කරුණු නිශ්චිත වෙන්න ඕනේ. ඒ නිසා මට හිතලු මත චෝදනා නගන්න බෑ. නිශ්චිත කරුණු. හැබැයි එක දෙයක් තියෙනවා. රටම හොයන්න ඕනි මේ ප්‍රහාරයන් පිටුපස තියෙන බලවේගය කුමක්ද කියලා. ඒක ජාතික අවශ්‍යතාවයක්. The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාතී වාර්තාකරණය.